සංසිඳනය කරන්නටයි සූදානම් වන්නේ. පින්වත්නි, මේ පින්වන ධර්ම දේශනා පැවැත්වීම උදෙසා වැඩමවවදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරන්තෙනිය උණගස්වැල ශ්‍රීනිකේ සාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පිළිකල් ධම්ම විනීත පින්වත් ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වූ මාතර රන්සෑගොඩ චම්පා නිවසේ පදිංචිව සිටි පිටුවල ලියනගේ ජයරත්න තම පියාණන්ට පුණ්‍යානුමෝදනා කරනු පිණිස පවත්වන මෙම ධර්ම දේශනාවේ පිනැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ තම මෑණියන් වන ඩී.එම්. සෝමා මහත්මිය ප්‍රධාන එතුමියගේ දූතරු පිරිස විසින්. එසේනම් අපි සියලු දෙනා මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව පිණිසිත උපදවා ගනිමින් හෝරාවක් පුරාවට ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्कदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स धम्मं विनानत्ति पिता च माता तमेव तानं शरणं पतिष्ठा तस्माहि भो किच्च मඤ්ඤපහාය सुनात धारेत चरात धम्मेति धर्म श्रवण विलासी सदहति वासनावंत पिनवत्नी उदार परमार्थයක් පෙරදරි කරගෙන ශ්‍රේෂ්ඨ ඥාතික ධර්මයක් ඉෂ්ට සිද්ධ කරන්ට ඊ타ත්ම වටින පීතෘ පූජාවක් සිදු කිරීම පිණිස පින්වත් ඔබ සූදානම් වන මොහොත අද බෞද්ධ ආරූප වාහිනී මේ පැයට નિયમિત ධර්මානුශාසනාවේ දායකත්වයට හිමිවන ධර්ම දානමය ආනිසංස පින්වත් ඔබ විසින් ලබා ගැනීම පිණිස කටයුතු සූදානම් කරගත්තේ
ඒ උදාර පරමාර්ථයටමයි. අදවන් දිනක මින් වසරකට ඔබෙහි අභාවයට පත් වෙන්නට යෙදුන මාතර සංසෑගොඩ චම්පා නිවසේ සුජීවත්ව සිටිය පෙන්බර පියතුමා පිටුවල ලියනගේ ජයරත්න මහත්මයා කවුරුත් ආදරවන්ත නාමයෙන් ආමන්ත්‍රණය කළේ කහවේ මහත්මයා කියන සදාදරණීය පියතුමා වෙනුවෙන් වසරක් සම්පූර්ණ වෙtti ගුණ ගායනා කරලා පුණ්‍ය අනුමෝදනා කරන්ටත් විශාල පිරිසකට තථාගත බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයෙන් බිඳා ශ්‍රවණය කරන්ට මඟ සලස්සලා එයන් තුල ශ්‍රාවක පිනතියන් තුල පුණ්‍ය සිතුවිලි ජනිත කරවලා පුණ්‍ය ක්‍රියාවක මේ ශ්‍රාවක පිනතියන්ව යොදවලා ඒ තුලින් අපිට ලැබෙන ආනිසංසයනු පෙන්බර පියතුමාට අනුමෝදන් කරන්ටයි බලාපොරොත්තු වන්නේ. ඒ වගේම සදාදරණීය මෑණියන්ට නිරෝගී සම්පන්නිය චිරජීවනීය ප්‍රාර්ථනා කරන්ට ඩීඑම් සෝමා මෑණියන්ට මේ පින්කම ඊළඟ ආරමුණ වෙනවා. අම්මා පෙරමුණේ තියාගෙන මූලික ස්ථානයේ තබාගෙන අම්මාට රත්නත්‍රයේ ආශිර්වාදය ලබා දෙන්නත් තාත්තාට පින් දෙන්නත් දරුවන් ඒක රාශීව කරන කෘතවේදී පින්කම මා ආදර්ශ සම්පන්න පින්කම මං මාතෘකා කළ ගාථාවේ තියෙන්නේ ධම්මං විනා නත්ති පිතාච මාතා. දැන් දන්න වචන කියුණානේ නේ පිතාච මාතා. අපි විවාහයේ මව පියා කියලා කියන්නේ. ඉතින් අම්මා ඉස්සරහට දාලා තමයි දෙවෙනිට තාත්තා ගැන කියන්නේ. බණේ තියෙන පිතාච මාතා කියලා තියෙන්නේ. ඉස්සරහට දාලා තියෙන තාත්තා. ඉස්සරහ පස්ස කතාවක් මොකුත් නැහැ. ප්‍රශ්නයක් හදාගන්න තරම්. ඒ වුණාට මේ ධර්ම ගැන විග්‍රහ කරන ගොඩක් තැනකදී ධර්ම තුල මව්පියන් ගැන විග්‍රහ කරන ගොඩක් තැනකදී ඉස්සරහට කතා කරන්නේ තාත්තගේ. තාත්තව මූලික ස්ථානයේ තියාගෙන. ඒකට හේතු සාධක පිළිබඳවත් පින්වතුනි විමර්ශනය කරලා බැලුවාම වරදක් නැහැ. අම්මයි තාත්තයි සිද්ධ කරන්නේ කෘත්‍ය වශයෙන් දෙකක් වුණාට දරුවන් තැනීමේ කාර්යයේදී මේ දෙන්න සමාන කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. දැන් හැමෝගෙම අම්මයි තාත්තයි කරන්ට යෙදුන සේවය ඒ කියන්නේ තමන්ව ගොඩනැගීම පිණිස අම්මා තාත්තත් කරන්ට යෙදුන කාර්යභාරය තරාදියකට දාන්න පුළුවන් නම් ඒ දෙකම සමබරයි. අම්මගේ පැත්ත බර වැඩි වෙලා තාත්තගේ පැත්ත බර අඩු වෙන්නේ නැහැ. තාත්තගේ පැත්ත බර වැඩි වෙලා අම්මගේ පැත්ත බර අඩු වෙන්නේ නැහැ. දරුවන් තැනීමේ කාර්යයේදී දෙදෙනාම සමාන කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. කෘත්‍ය වශයෙන් බැලුවාම දෙවිදියයි. දෙදෙනාගේ කාර්යභාරය දෙවිදියයි. තාත්තා අපිව පෝෂණය කිරීමේ වගකීම මූලික වශයෙන් දරන්නේ. රක්කදීති පිතා රැකවරණය සලසනුයේ පියා. තාත්තා අපිව රකින්න ගත්තේ කවද්ද? අම්මට අපිව ලැබෙන්න ප්‍රසූත වේදනාව හැදිලා රෝහල් ගත කරලා අපි බිහි වුණාම ආයි ගෙදර එක්කගෙන ඉනවනේ.
ගෙදර එනකොට තාත්තා මధుරු දැලක් ගෙනල්ලා තියලා තියෙනවා. පොඩි නෙට් එකක් තියෙනවා. අකුලන්න පුළුවන් එකක් උඩයක් වගේ. දැන් අපිට හිතෙනවා තාත්තා අපිව රකින්න අපිට රැකවරණය සලසලා දෙන්න ඉස්සෙල්ලාම කරපු ආරක්ෂක විධිවිධානය තමයි ඒක කියලා. බැලුවා මේකනේ තියෙන්නේ. අපිව රකින්න මැස්සන්ගේ මතුරුවන්ගෙන් රකින්න අපිට ආරක්ෂාව තාත්තා සලසුවේ තන කියලා. ඒ බාහිරින් බැලුවාම එකපාරටම පේන දෙයක්. නමුත් තාත්තා අපිව රකින්න ගත්තේට කලින් අම්මට අපිව හම්බ වෙලා ගෙදර ගේන්න කලින් කොච්චර කලින්ද කියනවා නම් අපි මව කුසට රිංග ගත්ත දාන්න තාත්තා අපිව රකින්නේ. අපි රිංග ගත්තේ අම්මගේ කුසට. ඒ වුණාට රැකවරණය දුන්නේ කවුද? තාත්තා. කුස රකින්නේ තාත්තා. තෝරතරම් කතා තියෙන එකට. දැන් අජාසත් ලැබෙන්න ඉන්නකොට බමුණු කියවනේ දේවියට ඇතිවෙච්ච සිතුවිලි පෙනිච්ච සිහින ඔය කණ්ඩ බොණ්ඩ ඇති වෙන මොනවාද කියන්නේ දොළ දුක ඒව විග්‍රහ කරලා බමුණු කියවනේ මේ හම්බ වෙන්න ඉන්න දරුවා හොඳ කෙනෙක් නෙවෙයි පීතෘ ඝාතකයෙක් වෙන්න පුළුවන් තාත්තව මරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කිව්වා. ඒ පහළ වෙච්ච ලකුණු වලට. ඉතින් ඒ නිසා ඒ ලකුණු ගැන දැනගත්ත බිරිඳ තමන්ගේ කුසේ බිහි වෙලා ඉන්න දරුවා කවදා හරි දවසක ලොකු මහත් වෙලා තාත්තව මරයි කිව්වම ඒ කියන්නේ මේ මරන්නේ තමන්ගේ ස්වාමියවනේ එතකොට. ඒක ඇයට ලොකු ප්‍රශ්නයක්. එහෙනම් මොකටද මං එහෙම දරුවෙක් බී කරන්නේ? එහෙනම් මේ දරුවව නැති කිරීමේ හැකියාවක් ඒ මවට තියෙනවා. නැති කරන්න පුළුවන්. තාත්තා අර බමුණෝ කියපු වචන මායින් කළේ නැහැ. ඒවා බාරගත්තේ නැහැ, පිළිගත්තේ නැහැ. ඒව පිළි අරගෙන තමන්ගේ දේවිය තමන්ගේ කුසේ ඉන්න දරුවාව නැති කරාවි කියලා බිම්බිසාර රජුරු පුදුමාකාර ආරක්ෂාවක් සැපෙව්වා. ඒ බිරිඳ දරු ගැබ නැති කරාවි කියලා. දීපු රැකවරණය. ඒ අභියෝගය මාස 10කට පස්සේ එතුමා ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ බිරිඳ පුතෙක් බිහි කරනවා. ඒ වුණාට තමන්ගේ හිතේ තියෙන සැකය දුර වෙලා නැහැ. දෙන්නගේම හිතේ සැක දෙකක් තියෙනවා. මොකද්ද සැක දෙක? පිය රජුරුවන්ගේ හිතේ තියෙනවා සැක මව් බිසව මේ දරුවව මොන හරි කරලා නැති කරાવી කියලා. මව් බිසවගේ හිතේ සැකයක් තියෙනවා මේ දරුවව කොයි වෙලාවයි ලොකු මහත් වෙච්ච දවසක තමන්ගේ ස්වාමියාව නැති කරાવી කියලා. තාත්තයෝ පිළිගත්තේ නැති වුණාට ඒ බමුණන් කියපු දේවල් තාත්තට ලොකු සැකයක් තියෙනවා තමන්ගේ බිරිඳ මේ දරුවට හානියක් කරයි කියලා. මේ දරුවව ලැබෙන වෙලාවේ මේ තාත්තා මාරු කළා. එයා මාරු කළා. ඒ වෙලේම ඉදාම උපන් දරුවෙක් වුණා. එයා කලින් සැලසුම් කරලා තිබුණේ බිරිඳට හොරෙන් දැනෙන්නේ නැති වෙන. ගර්භණී මව්වරු තව ගෙනල්ලා තියාගෙන එයාව පෝෂණය කරමින් ඉදාම එවලෙම උපන් දරුවෙක්ව එතනින් කියලා ඒ දරුවව වෙනම අරගෙන යනවා. කිරිමව්වරු ධම්මලා හැදෙව්වා. සෙල්ලම් වයසේදී තමයි බිරිඳට කියලා මාරු ඇරෙව්වේ. ඒ කියන්නේ මරවන එකක් නැහැ කියලා හිතන කාලේ. මාරු ඇරවලා කිව්වා මේ ඔය උල්ටව කරන්න වාගිලා නෙවෙයි. මාරු ඇරවලා. ඒ තරම් තාත්තගේ වගකීම තාත්තට ස්වභාවයෙන්ම පැවරිච්ච වගකීම ළමයිගේ ආරක්ෂාව, දරුවන්ගේ ආරක්ෂාව තාත්තා ඒක කළා. එහෙම කරන්නේ බිසවට තමන්ගේ ස්වාමියාට පුදුම සෙනෙහසක් ඇති වුණා වෙනකට වඩා. ඒ කොහොම වුණත් ඉතින් අවසානයේ උනේ වෙනම දෙයක්. ඒක නෙමෙයි මට කියන්න ඕනේ.
පියෙකුගේ තියෙන රැකවරණේ ආරක්ෂාව. බාහිර ආරක්ෂාව විතරක් නෙවෙයි තාත්තා අපි ගැන හොයපු අපට ලබා දීපු ආරක්ෂාව තුල තිබුණේ මේ මැස්ස වදුරෝ කණ එකට දෙන ආරක්ෂාවද? ඒ ලෙඩ රෝග වලින් අපිව රකින්න ඕනේ නැද්ද? කවුද ඒ රැකවරණේ දුන්නේ? තාත්තමයි. අපි මව් කුස තුල ඉන්න කාලයේදීම ලෙඩ රෝග වලින් අපිව බේරගන්න මත්තට ඉස්සරහට හැදෙන්න තියෙන ලෙඩ හැදෙන එක වළක්වා ගැනීමට තාත්තා කටයුතු කළා විධිවිධානයේ දෙවුවා. ගුණවත් ආහාර හොයාම අම්මට ගෙනවිත් දුන්නේ ඇයි? මේවයි කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ, මේවයි විටමින් තියෙන්නේ, මේවයි යකඩ තියෙන්නේ, මේවයි ප්‍රෝටීන් තියෙන්නේ කියාම එවැනි දේවල් හොයා තෝරාම ගෙනත් දුන්නේ කුස තුල ඉන්න අපිට අපේ ශරීරය තුල ප්‍රතිශක්තිකරණය වැඩි වෙන විදියට. ඒවට ගැළපෙන ආහාර තමයි මේ තෝරා ගෙනලා දීලා තියෙන්නේ. ප්‍රතිශක්තිකරණය මොකටද? එළන රෝග වලින් රැකෙන්න. රැකීම තමයි ආරක්ෂාව කියලා කියන්නේ. කොහොමද තාත්තගේ ආරක්ෂාව? තාත්තගේ රැකවරණේ. දැන් අපි කෙලින් කටින් ඉන්නේ, නිරෝගීව ඉන්නේ. ඒ නිරෝගීව ඉඳීම තුළ වැඩිම ඒ ගෞරවෙ හිමි වෙන්න ඕන කාටද? තාත්තට. අම්මා පෝෂණය කළා. අම්මා තනියෙන් පෝෂණය කළා නෙවෙයි. අම්මා පෝෂණය කරනවා අපි හැමෝම. අම්මා කිරි දුන්නේ බිහි වුණාට පස්සේ. ඊට පස්සේ අම්මා කිරි දුන්නේ. අපි මව් කුසට ඇතුල් වෙච්ච දා ඉඳලාම අපේ පෝෂණ කාර්ය භාරගෙන කටයුතු කළේ තාත්තා. ඒ නිසා පිය කෙනෙකුගේ රැකවරණය, අවධානය සුළුපටු නෑ. බොහෝ දරුවන්ට මේවා දැනුනේ හරි අඩුවේ. ඒ කියන්නේ තාත්තගෙන් ලැබිච්ච සෙනෙහස, දයාව, කරුණාව ගැන දරුවන්ට දැනিলা තියෙන හරි අඩුවේ. බොහෝ දරුවන්ට. ඉතින් ඒකට හේතුව සමහර විට ළඟ හිටිය අම්මා නිසා වෙන්න ඇති. ඒ අම්මගේ කාර්යභාරය අම්මා ළඟ ඉන්න ඕනනේ. අම්මගේ කාර්යභාරය තුල තියෙන්නේ තාත්තා රැකවරණයේදීම අම්මා කරන්නේ මමායනය කිරීම. මමායන තීති මාතා. මගේ කියා මොකද අම්මා කරන්නේ? උඩ දානවා, මිරිකනවා, ඉඹිනවා, ලේව කනවා. ඔච්චරවත් මොකද පුංචිම සම්පීන. අපේ ඇඟේ තියෙයිද අපේ අම්මා විසින් සිම්බ නැති තැන ශරීරය තුල කොතනකවත් නැහැ. යටි වතුලුත් අරගෙන ඉඳිනවා අම්මා. දුටු බෙලියන් අතට අපි ඉන්න කාලේ. ඒ අම්මාගේ කාර්යභාරය අම්මට පවරලා තියෙන බාධාවෙන් ඒක මම ආයනය කරා සිටින් උකුලේ තියන් නලවනවා, වඩාගෙන ඉන්නවා. නිතරම ඇය බලන්නේ ඇයගේ ඇඟේ ස්පර්ශ කරගන්න දරුවාව. ඉතින් අපිට ඒ නිසා මේ මතකය ගොඩක් වැඩි. තාත්තට ඒව කරන්න වෙලාවක් නැහැ. ඒව කරන්න තාත්තට වෙලාවක් නැහැ කියන එකෙන් ඇඟ වෙනවද තාත්තා අපිට ආදරේ නැහැ කියලා? ඇඟ වෙන්නේ නැහැ. ඇඟ වෙන්නේ දෙන්න කාර්යභාර දෙකක් කියලා මම කියවනේ කරා. කාර්යභාරය දෙකක් කරන්නේ. විදියට ක්‍රම විදියට බැලුවාම දෙකක් වුණාට අපිට ලැබිච්ච දේ අරගෙන බැලුවාම දෙදෙනාගේම ලැබිලා තියෙන සමාන දෙයක්. සමාන දෙයක්. ඒක නිසා අම්මව රකින්න, තාත්තව රකින්න දරුවන් වශයෙන් අපි බැඳිලා ඉන්නවා. ජීවත් වෙන්නේ ඉහළින්ම සලකන්ට, සිත රිදවන්නේ නැතිව රැක බලා ගන්නට ආදී කොටගත් ලොකු වගකීමක් වගේම අභාවයටපත් වුණාට පස්සේ දාන ධර්ම ආදී පින්කම් සිද්ධ කරලා පින් දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඒක නිසා මම හිතන්නේ කෘතවේදී පින්කමක් කියලා මම මුලින් කියන්නේ ඒකයි. පියගුණ සිහිපත් කරමින් සිද්ධ කරන උදාාරතර පුණ්‍ය ක්‍රියාව. බණනි තමනුත් බණ අහන ගම මේ බෞද්ධ ආරූප වාහිනී ලෝකවාසීව මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත මහ පිරිස් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනකොට තාත්තාට පින් දෙන පරම චේතනාවෙන් කරන ලද පින්කමේදී අවසානයේ අපි පින් දෙනවනේ. ආන්නේ පුණ්‍යානුමෝදනාව
බලවත් වග හොඳින් මතක තියාගන්න. පින්වතුනි, මොකද ධර්මය කියලා කියන්නේ? අපි ඕන තරම් ওই වචනය ගැන කතා කරනවානේ, සාකච්ඡා කරනවානේ. අපිට තියෙන සෑහෙන්න වචන අපි භාවිතා කරනවා තේරුම් ගන්නෑ. අර්ථ කථන කරන්න බෑ. අපි ඒව දන්නේ නෑ. ඒව දන්නේ නැති වුණාම ඒ කියන නමින් වෙන ඒවත් කියන්න පුළුවන්. හරියට දන්නේ නැති වුණාම දැන් ශාසනය කියන්නේ මොකක්ද කියලා මම ගොඩක් අයගෙන් අහලා තියෙනවා. මේ ශාසනය කියන එකට උත්තරයක් දෙන්න බෑ. ඒ ගොඩාක් අය ඒ වුණාට නිතරම විවහාර කරනවා ශාසනය කියන්නේ මේ 5000 කල් පවතින එකක්. ශාසනය දැන් 2500ක් ඉවරයිනේ. තව සමහරු කියනවා. ශාසනය ඉතින් 5000ක් කල් පවතිනකොට 2500ක් ඉවරයි කියන්නේ දැන් ඉතින් ඔය ඇති 2500 ඉවරලා තියෙනවා. දැන් ඉතින් නැති 2500 නේ ඉන්නේ. තවත් සමහරු කියනවා. ශාසනය කනවා. අහවලා ශාසනය කනවා කියලා කියනවා. තව කෙනෙක් ස්වාමීන් වහන්සේ ශාසනය රකින්න නෙන්නේ. ඉතින් මේ ශාසනය කියන එක ගැන කියනවා එක වචන දාලා. ඉතින් මම නම් ශාසනය කියන්නේ මොකක්ද කියලා එතකොට ඒ ගොඩාක් අයගෙන් අහලා තියෙනවා. ඒකට දී ගන්න උත්තරයක් නෑ. ශාසනය කනවා කිව්වහම එහෙනම් මොකක් හරි එතන තියෙන්න ඕනේ මොකක් හරි. ශාසනය රකින්නවා කිව්වහම එහෙනම් එතන මොකක් හරි එකක් තියෙන්න ඕන. මොකද ඒකට දෙන්න උත්තරයක්. ඔය ඇත්තොත් මමත් උත්තර දෙන්නේ කොහොමද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙත් නැහැනේ පින්නතුනේ ඒකට අර්ථකථනයක් තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා කියන්නේ පවතින රජයේ විසින් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම කළ යුතුයි කියලා. මොන මාතෘකාව. ඒක ඇත්තට විග්‍රහ කරන්න ඕනේ. ඒක කරන්න නම් ඕනම ආණ්ඩුවකකින් ඒක ඇත්තට විග්‍රහ කරන්න බෑ. මොකද්ද පෝෂණය කරන්නේ? මොකද ආරක්ෂා කරන්නේ? සම්බුද්ධ ශාසනය. සම්බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කළා නෑ, අර්ථකථනය කළා නෑ. එතන හිස් පිටුවක් තියෙනවා. හිස් කොලයක් එතන තියෙන අර්ථකථනය කරගන්න බැරුව. මම ඒව ගැන කියන්න නෙවෙයි හදන්නේ. මම කියන්නේ ඒ වාගේ වචන තියෙන විග්‍රහ කරගත්තේ නැති විග්‍රහ කරන්න බැරි. තමන් තව කෙනෙකුට විග්‍රහ කරලා දෙන්න බැරි වචන. ධම්ම කියන වචනේ ගැන මොකද්ද ධම්ම කියලා කිව්වට කියාගන්න බෑ. හැබැයි ධම්ම කියන වචනේ ඕන තරම් හැමෝම පාවිච්චි කරනවා. දැන් මම පංචශීලයේ සමාදන් කරාම මුලින්ම කරන්නේ තිසරණේ පිළිටවන එක. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා. දෙවනුවත් ဒုတိ යම්පි තතියම්පි කියලා. ඊට පස්සේ තිසරණ ගමනං සම්පූර්ණං කියලා ඔන්න තිසරණ ගමනේ මේ පිළිටෙව්වා. ඊට පස්සේ දුන්න පංචශීල ටික පාණාතිපාතාදී. ඊට පස්සේ පංචශීල දීලා ඉවර වෙලා අර තිසරණ ගමනේයි මේ පංචශීලයි දෙක එකතු කරලා මම ආයි ගෙත ගහලත් එකක් දුන්නා. ඇහුවා එහෙම ප්‍රශ්නය. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. අතන තිසරණේ තුන මෙතන පංචශීලයේ තුන මේ දෙකම එකතු කරලා ආරක්ෂා කරලා සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත කිව්වා. දැන් ඔතන ධම්ම කියුන්නේ නැද්ද? තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සුරක්ෂිතං කତ୍වා. අන්න ධම්ම කියුණා. එතන මේ පංචශීලය කියන්නේ ධර්මයක්. තිසරණ සහිත. මේ ධර්මයේ සුරක්ෂිත කරලා අපමාදේන සම්පාදේත ඉතා ඉක්මනින් නිවන සම්පාදනය කරගන්න කියලා කියනවා. ඒක ධම්ම කියන්නේ එතන මේ ප්‍රතිපත්ති ධර්මය. පහක්නේ ප්‍රතිපත්ති ධර්මය. ධම්ම කියවම ස්වභාව ධර්ම. ධම්ම කියන්නේ ධර්ම කියන්නේ ස්වභාව ධර්මයි. චර්යා ධර්මයි. ඕල්තරම් ධම්ම තියෙනවා. මේ මම මාතෘකා කළ දාතාවේ ධම්මං වින නත්ති පිතාච මාතා. ධර්මයේ හැර මවික් නැත පියෙක් නැත. සරල තේරුම. දැන් අපි දන්නවා අපිට මේ ජීවිතේ මේ සියරම දේවල් හම්බුනේ කවුරුින්ද කියලා. අම්මා නිසා, තාත්තා නිසා. ඒ අපි දන්න ඉහළම තනතුරු දෙක.
අපේ ජීවිතයේ සියල්ලම ලැබුවා. මේ රූපය හම්බ වුණා. තමන්ට තියෙන රූපය කවුරු දුන්නේ? දෙවියන් වහන්සේ දුන්න කියලා හිතාගෙන. මහා බ්‍රහ්මයා දුන්න කියලා හිතාගෙන. ඔය දැන් තියෙන තමන්ගේ රූපය කවුරු දීපු එකක්ද? ඔක විද්‍යාවෙන් ඇහුවොත් නම් කියයි ඒක නේද? ඥාන පරීක්ෂා කරලා බලුවා තාත්තගේ ඥානයි අම්මගේ ඥානයි තිබුණේ කියලා. ඒක තමයි රූප කියලා කියන්නේ. බණ පොතේ රූප කලාප කියලා කියන්නේ. තමන්ට තියෙන කොම්මගේ රූපේ නැත්තම් තාත්තගේ රූපේ නෙනේ. ඒකට දරුවෝ අම්මා වගේ නැත්තම් තාත්තා වගේ දෙන්නගේ රූපේ සංකලනයක් තියෙන. පැහැදිලි රූපේ දීලා තියෙන අම්මයි තාත්තයි දෙන්නත් ඒක. හැඩය දීලා තියෙන අම්මයි තාත්තයි දෙන්න. ඔබ අම්මගේ හැඩය නැත්තම් තාත්තගේ හැඩය. ඔබ යන්නේ ඉන්නේ වාඩි වෙන්නේ ඔක්කොම කරන්නේ ඔය කාගේ ඉරියව්ව අනුවද කියලා ඔයාලා බලන්න කල්පනා කරන්න. Taman දන්නේ නැතුනොත් Taman ළඟ ඉන්න අනිත් කෙනා දන්නවා. අරකුවත් නැහැ තාත්තමයි කියලා කියනවා. අරකුවත් නැහැ අම්මා වගේමයි. අරකුවත් නැහැ අර බලන්නකෝ. අම්මගේ ගමනමයි. එහෙම කියන්නේ ඒක ළමයි දිහා බලලා. ඉතින් අපිට හම්බුනේ ඔක්කොම ටික කාගෙන්ද? අම්මගෙන් තාත්තගෙන්. ඒ අපි දන්නේ ටික. මේ ගාථාවේ කියන්නේ ඒකත් වඩා එහා ගිහින් ධර්මයේ නැමැති අම්මා ධර්මයේ නැමැති තාත්තා මේ ලෝකයේ උඩට වඩා ගොඩාක් දේවල් ලබා දෙනවා. මේ සංසාරයෙන් අපිව ඈතර කරනවා. ඒක අපේ අම්මට අපේ තාත්තට කරන්න පුළුවන් එක නෙවෙයි මතක තියාගන්න. අපේ අම්මට අපේ තාත්තට කරන්න බෑ මේ ධර්මයේ විසින් කරලා දෙන වැඩ. අපිට දිව්‍ය ලෝකේ යන්න තියෙනවා නම් දිව්‍ය ලෝකේ යන්න තියෙන එක වළක්වන්න ඕන තරම් වෙන අයට පුළුවන්. ඒ යාළුවන්ට පුළුවන් අපිව අපායට ඇදලා දාන්න. ඒ වෙන ඕන කෙනෙකුට කරන්න පුළුවන්කම තියෙනවා. තේරුණාද කියන්නේ. නමුත් බලන්න ධර්මයත් එක්ක කල්පලා බලන්න අපායට වැටෙන්න ඉන්න පුජ්‍යලයා අපායට වැටෙන්න නොදී එයාට සුගතියට යන්න නැත්නම් දිව්‍ය ලෝකයකට යන්න උනත් මග හදන්නේ කවුද? ධර්මයේසි. කයි ධම්මං විනානති පිතාච මාතා මේ ලෝකේ මවක් නැහැ පියෙක් නැහැ ධර්මයේ තරම් වටින තමේව තානං සරණං සතිත්ත මිනිස්සුන්ට තියෙන එකම සරණ එකම පිහිට එකම රැකවරණය මේ ධර්මයමයි. තස්මාහි භෝකින් චිච්ච මඤ්ඤප්පහාය. ඒයින් පින්වතුනි භෝකිවේ පින්වතුනි කියන එකයි. තස්මාහි භෝකිච්ච මඤ්ඤප්පහාය. ඒ නිසා පින්වතුනි කිච්ච මඤ්ඤප්පහාය. සේරම වැඩ නතර කරලා. සියලුම වැඩ පැත්තකින් තියලා. සුණාත ධාරේත චරාත ධම්මේ. ධම්මේ ධර්මය සුණාත අසව් ධාරේත දරව් චරාත ඒ අනුව ජීවත්වය. සරල තේරුම කියවේ. බණ හොඳට අහන්න හොඳට ධාරණය කරන්න බණට අනුව ජීවිතේ හැදගස්ව ගන්න. මොකද හේතුව මේ බණ තරම් ධර්මයේ තරම් මවක් නැහැ පියෙක් නැහැ කියලා. ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේ දවසක් ධර්මානුශාසනාවක් පැවැත්වුණු මේ එලිමහනක ලොකු පිරිසක් බණ අහගෙන ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මේ ළඟම ඉන්න කෙනාට ඇහෙන්නේ යම් පමණකටද පිරිසේ කොච්චර කෙලවරේ හිටියත් කෙලවරේම ඉන්න කෙනාට ඒ හඬම ඇහෙනවා. කෙලවරේම ඉන්න කෙනාට ඒ හඬම ඇහෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යවත් තත්ත්වයක්. සකාටවත් අඩුවෙන් ඇහුණා එමීට ඇහුණා එහෙම මුකුත් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. එතකොට හැබැයි ඒ අන්තිම කෙලවරේ ඉන්න කෙනාගෙන් එහාට යන්නේ. ඒ හඳ. ඒ මොකද එහාට අහන්න කෙනෙක් නැති නිසා. අපිට මේ කෙලවරට මගක් යනකොට ධර්ම දේශනාව කරගෙන යනකොට තව කෙනෙක් එතනට අලුතෙන් ඇවිල්ලා එකතු වුණා කියන්නේ එයාට හේනවා. මෙතන කෙනා ගාට ඒ අන්තිමට එකතු වෙච්ච කෙනාටත් හේනවා. එතනින් එහාට යන්නේ. මේ ඉලිමහානක මේ පැවැත්වෙන මහා ධර්මානුශාසනාව විශාල පිරිසක් අහගෙන ඉන්නවා. ඉතින් කවුරුවත් දන්නේ පිට්ටනියක් වගේ තැනක මෙතන මේ චම්පා නුවර මේ ධර්ම දේශනාව තිබුණේ. ඔය චම්පා නුවර බොහොම ප්‍රසිද්ධ මනරම් පොකුණක් තිබුණා. හරියට මිනිස්සු වෙනව බලන්න. හරිම ලස්සන පොකුණ. ඒ කියන්නේ ගග්ගරා පොකුණ කියලා කියන්නේ. ගග්ගරා පොකුණ. ওই ගග්ගරා පොකුණේ හිටපු ගෙම්බේ
ඇවිල්ලා අර පිරිස අතරේ එයාට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇහෙනවා. සතුන්ට අර්ථ මෙනෙහි කරන්න බෑ. ඒ වුණාට හඬ ශ්‍රවණය කරනවා. හඬ ඇහෙනවනේ සතුන්ට. මේ හඬ මහා පුදුම හඬක් ඉතාමත්ම මිහිරි හඬක්. මේ හඬේ ස්වභාවය තමයි අහගෙන ඉතැයි ඕන තරම් වෙලා දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ හඬ. දිවාරය නොබලා බඩගින්න පිපාසය ඒවා නොදෙනි දැනෙන්නේ නැතුව. බණ තේරුම් නැති වුණාට බණේ අර්ථය දන්නේ නැති වුණාට මේ ගෙම්බා මේ හඬ අහගෙන ඉන්න මිහිරි හඬ. දැන් මෙතන යන්න එනවා මේ දෙනක ඉන්න තැනින් ඒ ඉතින් පාරවල් තියෙන්න ඇති ගෝපල්ලෙක්. ගෝපල්ලා උදේ හරක් ටික දක්වලා කැලේට හවස එනවා. ඒ හරක් ටික ආපහු එකගෙන එන්න. දක්වගෙන එන්න යනවා. ඒ අනුකට යා දැක විශ්වාල පිරිසක් වාඩි වෙලා ඉන්න භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන මෙතන යන්න හදනකොට යාට හඬ ඇහුණාම යන්නේ හිතුනේ. එයා නතර වෙනවා. පිරිස කෙලවරේ මෙයා ඉන්නවා. එයාගේ අතේ තියෙන කෙවිත. සාමාන්‍යයෙන් දණ්ඩක් මුගුරක් අතේ තියෙන කෙනෙකුට නොගිලන් නම් එයාට බණ කියන්න එපා කියලා ශික්ෂාපදයක් තියෙනවා. ඒ කියන්නේ කුලේ ආබාධයක් නිසා හැරමිටක් තියන් හිටියට ප්‍රශ්නයක් නැහැ. නොගිලන් කියන්නේ ගිලන් නැතුවනේ. රෝගයක් නැතිව පොළු කැලලක් දණ්ඩක් මුගුරක් අතේ තියනවා නම් එයාට බණ කියන්න එපා කියලා අපිට දේශනාවේ තියෙනවා. එහෙමයිද කියන්නේ පාවන්නේ කියලා. ඒක බහැර කරලා આવොත් බණ කියවට කමක් නැහැ. ඉතින් සමහර විට මේ පුජ්‍යලයව ගැන දන්නව වෙන්නත් පුළුවන්, නොදන්නව වෙන්නත් පුළුවන්. එයා එයාගේ කෙවිත පිටිපස්සට අරගෙන ඒක පිටිපස්සට හේතු කරගෙන එයා බණ ටික අහනවා. එයා දන්නේ ඒ කෙවිත තියලා තියෙන්නේ අර ගෙම්බගේ හිස මත. ඉතින් එයා නොදැනුවත්වම අර බණට ඇවුම්කන් දීගෙන ඉන්නකොට ඒ කෙවිතට එයා බර දෙනවා. දැනගෙන නෙවෙයි එයා බර දෙනවා ටික ටික. බර දෙන්න මොකද වෙන්නේ? අර යන්නේ හිස පසා කරගෙන මේ කෙවිත යනවා. ගෙම්බමිය යනවා. ගෙම්බාගේ හිස පසා කරගෙන මේ කෙවිත බහිනකොට ගෙම්බගේ දේශාවන් තියෙන අර හඬට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මානුශාසනාවට එයා කොච්චර වේදනාවක් එයාගේ ඇඟට දැනුණත් හිතට දැනුණත් මේ කෙවිත බහිද්දි ඇඟ පසා කරගෙන එයා හිත වෙනස් කරගන්න නැතුව ඒ වේදනාව අමතක කරගෙන අර හඬම අහගෙන ඉන්නවා. එහෙම මියනවා. තවතිසා දිව්‍ය ලෝකයේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වෙලා උපදිනවා. දුලස් යොදුන් දිව්‍ය විමානයක් එක්ක තමයි ඒ පහළ වෙන්නේ. එතකොට පරිවාර සම්පත්තියක් තියෙනවා. එයා බලනවා මේ මම කවුද? මං කලින් ගෙම්බේ. මේ මම දැන් දිව්‍ය පුත්‍රයෙක්. මේ කොහොමද මට මේවා ලැබුණේ? බලනකොට යාට මතක් වෙන පේනවා දැනෙනවා අර සිද්ධිය ඔක්කොම. විශාල පිරිසක් ඉන්න සභාවකදී භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්නේ දිව්‍ය විමානයත් එක්ක. ඒ දිව්‍ය පිරිසත් එක්ක. එතකොට පිරිසත් බලනවා මේ කවුද මේ මොකද්ද? ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කළා. භාග්‍යවතුන් වහන්සේට Taman කවුද කියලා හඳුන්වලා දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ගැන තෘෂ්ණී භූතව හිටියා. ඒ විශාල පිරිසට මණ්ඩුක දිව්‍ය පුත්‍රය ඇතුළු පිරිසට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළා. මණ්ඩුක දිව්‍ය පුත්‍රය සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ බණ ආපු විශාල පිරිසක් මාර්ගඵල වලටපත් වෙනවා. තථාගත ධර්මයේ තියෙන ආශ්චර්යවත් භාවය කියලා කියන්නේ ඕක. ඒ නිසා තමයි දැන් බලන්න ත්‍රිසංගත සත්වයන්ට පවා සුගති පරායනය වන්න හේතුවක් වෙච්ච තථාගත ධර්මයේ අවබෝධයෙන් යුක්තව අපි අනුගමනය කළොත් අපිට කොයි වගේ ප්‍රතිඵල හමු වේද කියලා හිත කල්පනා කරන්න. අටුවා කතාවක තියෙනවා රසවාහිනිය වගේ මට මතක තිබුණේ. ඒ කතාවක තියෙනවා
එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්න ගල් ගුහාවක් අසල තුඹසක ගැලණියෙක් හිටියා. තිඟුතුරු හොයාගෙන ගිහින් ඇවිත් ඒ ජීවත් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ පිළිත් එහෙම කියනවා කුටියේ ඉන්න ගමන්. ටික කලකදී ඒ ළඟ හිටපු ගැරන්ඩියට ඇස්සන්ද වුණා. ඒ ඇස්සන්ද වෙලා යන්න බැරුව ගොතුරු හොයාගෙන යන්න බැරුව ඒ වැතිරිලා හිටියා. ආ ස්වාමීන් වහන්සේ දැක්ක දින දෙක තුනක් එක තැනම ඉන්නවා මේ ගැරන්ඩියා. කරන්න දෙයක්වත් නෑ උන්වහන්සේ පිළිත් කිව්වා. පිළිත් අහගෙන ඉන්න අතරතුරේදීම පාරටම خبرෙක් ඇවිල්ලා මේ ගැරන්ඩියව මරාගෙන කෑවා. පිළිත් අහගෙන ඉන්න අතරතුරේදීම මේකද දක්වලා තියෙන්නේ කාවන්තිස්ස රජුරුවන්ගේ කාලේ මේ රුහුණේ සිදුවෙච්ච සිදුවීමක් විදියට. ඊට පස්සේ මේ බණ කතාවේ විග්‍රහය අවසානයේට එනවා. ඒ පුජ්‍යලයා දැන් මිය පරලොව යන්නේ බණ අහයිදී. කවුද මේ පුජ්‍යලයා කිව්වේ? අර ගැරන්ඩියා. දුටුගැමුණු රජතුමාගේ සේනාව අතරේ දුටුගැමුණු රජතුමාගේ සේනාව අතර හිටිය පුජ්‍යලේකුගේ ගෙදර උපදිනවා මිනිසෙක් වෙලා. තිස්ස එයාගේ නම. තිස්ස කියලා මිනිසෙක් වෙලා ඉපදිලා. බණදහම් ආදී ප්‍රගුණ කරලා මරණින් මත්තේ දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා රසවාහිනී කතා බණ පොතේ තියෙනවා. දැන් බලන්න අර ධර්මය අහලා මොකද ධර්මයේ පිළිත් ධර්මයේ ඇහුවේ සත්‍යක් විදියට. මිනිසයන් වශයෙන් අර්ථ මෙනෙහි කරමින් අපි අහනවා නම් ජීවිතයට එකතු කර ගන්නවා නම් පිළිපදිනවා නම් කොයිතරම් ප්‍රතිඵල අපිට ගන්න පුළුවන්ද කියලා බලන්න. ඕක තමයි ධර්මයේ සාන්දෘෂ්ටික ප්‍රතිඵල කියලා කියන්නේ. සාන්දෘෂ්ටික ප්‍රතිඵල. මිනිසුන් විදියට අපිට අපේ ජීවිතේ මේ ජීවිතය තුළ සියලු දුක් කෙලවර කිරීම සංසාරික දුක මම කියන්නේ. සංසාරික දුක සාමුලින්ම කෙලවර කරන්ට මේ ධර්මය අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මහණෙනි ධර්මයේ පෞරක් කොට ගනු භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. පෞරක් අවශ්‍ය වනුයේ ගඟෙන් එතර වීමටය. දිය පාරකින් සැඩ පාරකින් එගොඩ යන්න නම් අපිට පෞරක් ඕන කරනවා. පෞරක් තනා ගන්නට ඒ පෞරෙන් ඒ ගඟෙන් එතර වෙන්න ඉච්චරණේ තියෙන ඒක මහන්සියෙන් කරන්න වෙනවා. පෞර හදා ගන්න එක ලී දඬු කෑලි කියනලා නේද බටර් දඬු කියනලා එහෙම කරලා ඉතින් පෞර හදා ගන්න ඕන. ගිලෙන්නේ නැති දඬු මුගුරු ආදිය පාවිච්චි කරලා ඒක හදාගත්තාම ඒකට නැගලා දෑතෙන් වීර්ය කරලා වතුර මෙහෙට ගහලා පස්සට කොහොම හරි තලින් ඉතර වෙනවා. අමාරුවෙන් තමයි ඉතර වෙන්නේ තියෙන්නේ. අමාරුවෙන් ඒකට යන්න නියම කරා. ඒකට ගියේ කවුරුවත් අහපොව මේකට එන්නේ මේ පැත්තට එන්නේ ඔය පැත්ත බලන්නේවත් නැහැ. යාට ආයිතර පහුරු වොමනක් නැහැ. පවුරක් ඕන කරන්නේ ගඟෙන් එතර වෙන්න විතරයි. එතර වුණාට පස්සේ කර ගහගෙන යන්න ඕන නෑ නේ. සෝවාන් වෙන්න. ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ හොඳට ප්‍රගුණ කරලා සෝවාන් ඵලයටපත් වෙන්න. ආපස්සට ඉන්නේ. අපායට වැටෙන්නේ නැහැ කීයටවත්. නැතේ බලං අට්ඨමං ආදියන්ති. බව අටකට යන්නේ නැහැ කීයටවත්. උපරිම ගියත් බව 7යි. 7ක් ඇතුළත මේ සසර ගමන නිම කරනවා කියලා මේ බණේ තියෙන්නේ. ඉතින් ධර්මය කියන්නේ එතකොට මේ සසර දුක් නිවාලන අමාධාරක් නෙවෙයිද? පැහැදිලිවම මෙහෙමමයි. අපේ දුක් නිවන්න. පියතුමාගේ අභාවයත් එක්ක අපේ සිත් තුළ ගොඩනැගිලා තියෙන ඒ දුක තුනී කරගන්න පිහිට උනේ මොකක්ද? ධර්මයනේ. ඒක නෙමේ තව බොහෝ අයට මේ ධර්මය අහන්න මගේ හිතුවේ. මගේ සලසලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන සලකලා බොහෝ කොට සන්තෝෂමත් භාවයටපත් වෙන්න. ඒ මොකෝ පින්වන්ත ඔබත් ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම විශාල පිරිසකට මේ ධර්ම ශ්‍රවණය කරන්ට ඉඩ හැදුවා මේ දායකත්වයේ තුල. ඒ නිසා පින්වන්ත ඔබට ධර්ම ශ්‍රවණමය පිනත් හම්බ වුණා. ධර්ම දානමය පිනත් හම්බ වුණා. අනිත් අයට ධර්මයේ ප්‍රදානය කිරීම තුල ලකල හැටි වෙලා සූදානම් වෙලා පින් සිතුවිලි හිතේ සෑහෙන්න සිතුවිලි පරම්පරාවක්ම පහළ වුණා. පින් සිතුවිලි
හොඳ පුණ්‍ය ක්‍රියාවක් වෙනුවෙන් ඔබ කොච්චර එහාට මෙහාට පියවර තබන්න ඇතිද? තබපු පියවරක් ගන්න ඔබට පින් සිද්ධ වෙන හොඳට මතක තියාගන්න. යමු අපි ධර්ම දේශනාව. අසවල් මෙතන මාතරිය වේරේනට යම් මේ බෞද්ධ රූපවාහිනී දක්ෂිණ සාකාරී තියෙන්නේ. ඒව කතා කරන්නේ වචනයක් ගන්න විසිද්ද වෙනවා. ඒ වචන බොරු නෙවෙයි, කේලම් නෙවෙයි, හිස් වචන නෙවෙයි, පරුස වචන නෙවෙයි. මේ වටිනා පින්කම පිළිබඳව කළ කතා, කළ වචන. ඒ නිසා හිතන්න සිතුවිල්ලක් ගන්න පින් සිද්ධ වෙන. වචනයක් ගන්න පින් සිද්ධ වෙන. තබනලද පියවරක් ගන්න පින් සිද්ධ වෙන මහා පින්කමක් මේ පින්කම ඇතුලේ තව සිදු වුණා. මහා සංඝරත්නයේ දෑත්ලන් ප්‍රසාදී පූජා කළා. ගෞරවයෙන් යුක්ත වේ සියලු කටයුතු සිදු කිරීම තුළ වතාවත් කිරීමට හිමිවන අනිසංසත් ලැබුණා. ඒකලා මේවයි කොනක් ගන්න බෑ කියලා. ඉතින් මේ කිව් නොකිව් මේසා විශාල පින්කමක් ඇයි අපි සිදු කරගත්තේ මොකටද? මොකටද අපිට මෙච්චර ගොඩක් පින්? තාත්තා අපිට කරපු උදව් වල ප්‍රමාණයක් කියන්න බැරි නිසා අප්‍රමාණ තරම් පින් සිද්ධ වෙන පින්කම් කරලා පින් දෙන්න ඕන අපි වෙඳිලා ඉන්න එකට. ඒ තමයි මේ වෙලාවේ ඉෂ්ට සිද්ධ කරන්නේ. බොහොමත්ම සන්තෝෂයෙන් යුක්තව ඒ බව සලකාගෙන අපි පුණ්‍ය අනුමෝදනා කරලා ධර්මානුශාසනාව නිමා කරන්ට මත්තේ. තථාගත මගේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිතුතුම් ගාථා රත්නයක් පාදක කරගෙන මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් පින්වන්ත ඔබ හැම කෙනෙකුටම ලැබුණු ධර්ම ශ්‍රවණමය අනිසංස අදින් වසරකට ඔබේ අභාවයට පත් වෙන්නට යෙදුන මාතර රම්සෑගොඩ චම්පා නිවසේ ජීවත් සිටි පෙන්බර පියතුමාණන් වහන්සේ පිටුවල ලියනගේ ජයරත්න මහත්මාණන්ට පියතුමාට පින් අයිති වේවා. සසර සැපයටපත් වේවා, දුකින් අත් මිදේවා, නිවනින් නිවේවා කියලා පින් දීමක් වශයෙන් සාදු නාද පවත්වන්න. පරම්පරාවේ මියගිය යම්තරමක් ඥාතිවරු ඉන්නවනම් ඒ මව්පිය දෙපාර්ශ්වයේම මියගිය පරම්පරාවේ ඥාති ඒ සියලු දෙනාටම මේ පින් අයිති වේවා. එය තෝදුතුම් නිවනින් නිවේවා කියලා සාදු නාද පවත්වන්න. ඒ වගේම විශේෂයෙන්ම පෙන්බර මෑණියන් වහන්සේ MD සෝමා මෑණියන් නිදුකින් නිරෝගීව සතාධික වර්ෂ කාලයකට ආයු පාලනය කරන්ට ඒකාන්තයෙන් මේ පින්කම ඇයට මහා ආශිර්වාදයක්ම වේවා කියලා සාදු නාද පවත්වන්න. දූ දරු මුණුපුරු මෙනිපිරියන් ඥාතිවරු සම්බන්ධ වෙච්ච පින්වන්තව බණාපු හැමෝටම මේ සියලු පින් එක හා සමානව ලැබේවා. පිනතිව බැහැම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දුක් භය රෝගයන් දුරී භූත වීම තුල කායික සුව මානසික සුව ලැබේවා. මෙලොව දීර්ඝායුෂ වේවා. පරලෝ සුගතිය තනාගෙන පියතුමන් ප්‍රදාන මියගිය දෙපාර්ශ්වයේ ඥාතීන්ට අපි ඔක්කොටම නිවන් දකින්න මේ පින් භවයේ පාරමිතා ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරගනිමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසන චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පන්ති. සාදු සාදු සාදු.